Maths and More YouTube නාලිකාවට ඔබ සැම ආදරයෙන් පිළිගන්නවා. Maths and More YouTube නාලිකාවේ IQ සහ අභියෝගතා ගැටලු ආශ්‍රිත වීඩියෝ පාඩම් මාලාවේ 8 වෙනි වීඩියෝව සමග තමයි ඔබ අද එකතු වෙලා ඉන්නේ. සංකරණ සංයෝජන ආශ්‍රිත ගැටලු. ඒ යටතේ සංයෝජන කියන කොටස තමයි අද මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ද්‍රව්‍ය ගණනාවකින් වරකට ද්‍රව්‍ය සියල්ලම හෝ කිහිපයක් හෝ ගෙන සෑදිය හැකි කාණ්ඩ සංයෝජනයයි හඳුන්වන අතර එම කාණ්ඩ සංඛ්‍යාව සංයෝජන සංඛ්‍යාව නම් වේ. මෙතන අපි ද්‍රව්‍ය කියලා හැඳින්වුවා. ද්‍රව්‍ය වෙන්න පුළුවන්, පුද්ගලය වෙන්න පුළුවන්, සතුන් වෙන්න පුළුවන්. කිසියම් ගණනාවකින් වරකට සියල්ලම හෝ කිහිපයක් අරගෙන සාදන්න පුළුවන් වෙනස් වෙනස් සංයෝජන ගණනය. කියන්නේ වෙනස් තේරීම් ගණන. තෝරන්න පුළුවන් වෙනස් ආකාර ගණන තමයි මෙතන සංයෝජන කියලා අපි හඳුන්වන්නේ. අපි උදාහරණයක් ඇසුරෙන් පැහැදිලි කරගමු. පුද්ගලයන් 3 දෙනෙකුගෙන් 2 දෙනෙකු තේරිය හැකි ආකාරය. එතකොට මෙතන ද්‍රව්‍ය ගණනාවකින් කියපු එක අපි පුද්ගලයන් 3 දෙනෙක් විදිහට තමයි මෙතනදී අපි ගන්නෙ. මේ උදාහරණයේදී වරකට සියල්ලම හෝ කිහිපයක් ගන්න පුළුවන් කියලා කියනවනේ. එහෙනම් මෙතනදී අපි ගන්නෙ වරකට දෙදෙනෙකු බැගින් ගන්න පුළුවන් වෙනස් ආකාර තමයි අපි බලන්නේ. මුලින්ම පුද්ගලයෝ 3 දෙනා අපි නම් කරනවා A, B, C කියලා. දැන් මේ පුද්ගලයෝ 3 දෙනාගෙන් දෙන්න ගන්න පුළුවන් වෙනස් ආකාර බලමු. අපිට ගන්න පුළුවන් A සහ B. මේ දෙදෙනෙක් තෝරගන්න පුළුවන් එක ක්‍රමයක්. පුද්ගලයන් 3 දෙනාගෙන් දෙදෙනෙක් තෝරගන්න පුළුවන් එක ක්‍රමයක් තමයි A සහ B. තවත් ක්‍රමයක් B සහ C. මේ පුද්ගලයන් 3 දෙනාගෙන් දෙන්නෙක් විතරක් තෝරගන්න පුළුවන් තවත් ක්‍රමයක්. එහෙනම් අනිත් ක්‍රමය මොකද්ද? A සහ C. මෙන්න මේ ක්‍රම තුන තමයි අපිට මේ පුද්ගලයෝ 3 දෙනාගෙන් දෙදෙනෙක් තෝරගන්න පුළුවන් ආකාර වෙන්නේ. එහෙනම් මේ පුද්ගලයෝ 3 දෙනාගෙන් දෙදෙනෙක් තෝරගන්න පුළුවන් ආකාර 3ක් තියෙනවා. ඒ කියන්නේ සංයෝජන 3ක් තියෙනවා. සංකරණ සංයෝජන ගැටලු වලදී වඩා වැදගත් වෙන දෙයක් මම මෙතනදී මතක් කරන්න කැමතියි. ක්‍රමාරෝපිත අංකණය. ක්‍රමාරෝපිත ඔබ ගණිතාංශයෙන් උසස් පෙළ කරලා තියෙනවා නම් ක්‍රමාරෝපිත අංකණය කියන එක දන්නවා. ඒ වගේම මේ සංකරණ සංයෝජන පාඩම ගණිතාංශයෙන් උසස් පෙළ කරන දරුදරියන්ටත් ඉතා වැදගත් පාඩමක්. ක්‍රමාරෝපිතය කියලා කියන්නේ දැන් මෙතන අපි මේක හඳුන්වන්නේ ක්‍රමාරෝපිත බිඳුව කියලා. මේක නිකම් බිඳුව නෙමෙයි ක්‍රමාරෝපිත බිඳුව. මෙන්න මේ සලකුණ සමග යෙදුවාම ක්‍රමාරෝපිත බිඳුවේ අගය 1ට සමානයි. ඒකට ක්‍රමාරෝපිත බිඳුව යම් තැනක තියෙනවා නම් අපිට එතෙන්ට 1 ආදේශ කරන්න පුළුවන්. දැන් මෙන්න මේකට අපි කියනවා ක්‍රමාරෝපිත 1 කියලා. ක්‍රමාරෝපිත 1 අගයත් 1යි. මේක අපි හඳුන්වනවා ක්‍රමාරෝපිත 2. ක්‍රමාරෝපිත 2 ගුණ කිරීම 1. දෙවරක් 1 2යි. ක්‍රමාරෝපිත 3. 3 සිට 1 දක්වා අනුයාත පූර්ණ සංඛ්‍යා ලියලා ගුණ කරන්න තියෙන්නේ. 3 2 1. 3 ගුණ කිරීම 2 ගුණ කිරීම 1. ඒ කියන්නේ අගය 6යි. ක්‍රමාරෝපිත 4. 4 සිට 1 දක්වා තියෙන අනුයාත පූර්ණ සංඛ්‍යා ගුණ කරන්න. 4 3 2 1 ගුණ කරන්න 4 වරක් 3 12යි. 12 ගුණ කිරීම 2 24යි. 24 ගුණ කිරීම 1 කියන්නේ 24මයි. ඒ විදිහට ක්‍රමාරෝපිත n කියලා ගත්තොත් අපිට n සිට 1 දක්වා තියෙන පූර්ණ සංඛ්‍යා අනුයාත පූර්ණ සංඛ්‍යා ගුණ කරලා ලැබෙන පිළිතුර තමයි ගුණිතය තමයි ක්‍රමාරෝපිත n කියලා කියන්නේ. දැන් ඔබට පැහැදිලි ඇති ක්‍රමාරෝපිත අංකණය කුමක්ද කියලා.
එකිනෙකට වෙනස් ද්‍රව්‍ය n ප්‍රමාණයකින් ද්‍රව්‍ය r බැගින්ගෙන සෑදිය හැකි සංයෝජන ගණන සඳහා භාවිතා වෙන සූත්‍රය තමයි NCR සමානයි ක්‍රමාරෝපිත n බෙදීම ක්‍රමාරෝපිත r වරක් ක්‍රමාරෝපිත n ඍණ r. මේ NCR කියන්නේ අංකණයක්. මෙතන n කියන්නේ අපි යොදා ගන්න වෙනස් ද්‍රව්‍ය n ප්‍රමාණය. R කියලා හඳුන්වන්නේ ඒකෙන් අපි වරකට කීය බැගින් අරගෙනද සංයෝජන හදන්නේ කියන එක. NCR කියන අංකණය මෙන්න මේ විදිහට තමයි අපි නිරූපණය කරන්නේ. එතකොට මෙතන අගය වෙන්නේ එකිනෙකට වෙනස් ද්‍රව්‍ය n ප්‍රමාණයකින් ද්‍රව්‍ය r බැගින්ගෙන සෑදිය හැකි සංයෝජන ගණන හොයන්න පුළුවන් අපිට ක්‍රමාරෝපිත n බෙදීම ක්‍රමාරෝපිත r වරක් ක්‍රමාරෝපිත n ඍණ r කියන එකට n සහ r ට අදාළ අගයන් ආදේශ කිරීමෙන්. අපි බලමු අර කලින් කතා කරපු උදාහරණය මේ සූත්‍රයේ භාවිතයෙන් හදන විදිහ. NCR සමානයි ක්‍රමාරෝපිත n බෙදීම ක්‍රමාරෝපිත r වරක් ක්‍රමාරෝපිත n ඍණ r. දැන් මෙතන n කියන්නේ සියලුම ද්‍රව්‍ය ගණන හෝ පුද්ගලයන් ගණන. එතන මුළු ද්‍රව්‍ය ගණන. මෙතන හැටියට නම් මුළු පුද්ගලයන් ගණන 3යි. ඒ කියන්නේ n වල අගය 3යි. ක්‍රමාරෝපිත 3 දෙක බැගින් තමයි ගන්න. දෙදෙනා බැගින් ගන්න නිසා r වල අගය 2යි. එහෙනම් අපි ආදේශ කළ බලමු අපිට අර ලැබිච්ච මෙතන කණ්ඩායම් 3ක් වෙනස් ආකාර 3ක් සෑදිය හැකි බව අපිට ප්‍රායෝගිකව අපි දැනගත්තා. ඒ 3 කියන පිළිතුර එනවාද කියලා මේකේ ආදේශ කරාම n වෙනුවට එනම් මුළු ද්‍රව්‍ය ගණන 3යි. මුළු පුද්ගලයන් ගණන 3යි නිසා 3 c r කියන්නේ 2යි. දෙදෙනා බැගින් සෑදිය හැකි කණ්ඩායම් ගණන තමයි අපි මෙතන කතා කරන්නේ. ඒ නිසා r වෙනුවට 2යි. 3c2 සමානයි ක්‍රමාරෝපිත 3 බෙදීම r කියන්නේ 2යි. කියන්නේ ක්‍රමාරෝපිත 2යි. n ඍණ r 3 ඍණ 2 3 ඍණ 2 දැන් අපි මේක සුළු කරගමු. ක්‍රමාරෝපිත 3 කියන එක දැන් ඔබ දන්නවා ආරම්භයේදී මම හැඳින්නුවා 3 සිට 1 දක්වා පූර්ණ සංඛ්‍යාවල ගුණිතය. ක්‍රමාරෝපිත 2 කියන්නේ 2 සිට 1 දක්වා පූර්ණ සංඛ්‍යාවල ගුණිතය. 3න් 2ක් අඩු කරාම මෙතන 1යි ක්‍රමාරෝපිත 1. ක්‍රමාරෝපිත 1 කියන්නේ 1මයි. මෙතන අපි 3 2 6යි ගුණ කළාම ක්‍රමාරෝපිත 2 කියන්නේ විදුවල ලියුවාම 2 ගුණ කිරීම 1. මෙතන 1කින් ගුණ වුණාම එකම නිසා මම මෙතන ලිව්වේ නෑ. 6 2කින් බෙදුවාම 3යි. එහෙනම් 3c2 අගය වෙන්නේ 3යි. එහෙනම් අපිට සෑදිය හැකි සංයෝජන ගණන සෑදිය හැකි මෙතන 3 දෙනාගෙන් 2 දෙනා බැගින් තෝරාගෙන සෑදිය හැකි කණ්ඩායම් ගණන වෙනස් ආකාර ගණන වෙන්නේ 3යි. දැන් අපි මේ සූත්‍රය භාවිතා කරලා ගැටලු කිහිපයක් සාකච්ඡා කරමු. පළමු ගැටලුව පුද්ගලයන් 10 දෙනෙකු අතරින් පුද්ගලයන් 4 දෙනෙකු යොදාගෙන සෑදිය හැකි වෙනස් ආකාර කමිටු ගණන කීයද? පුද්ගලයන් 10 දෙනෙකු තමයි අපි යොදාගන්නේ. එහෙනම් n වෙනුවට අපිට ආදේශ කරන්න පුළුවන් 10. වරකට කී දෙනා ගානේද අපි ගන්නෙ? මේ 10 දෙනාගෙන් අපි තෝරගන්න ඕනේ 4 දෙනෙක්. 10 දෙනාගෙන් 4 දෙනෙක් තේරිය හැකි ආකාර ගණන තමයි අපි බලන්නේ. 10 දෙනාගෙන් 4 දෙනෙක් තේරිය හැකි වෙනස් ආකාර ගණන. එහෙනම් අපිට n වෙනුවට 10ත් r වෙනුවට 4ත් ආදේශ කළා. සූත්‍රයට අපි ආකාර ගණන බලමු. 10c4 n කියන්නේ 10යි ක්‍රමාරෝපිත 10යි r 4යි ක්‍රමාරෝපිත 4 n ඍණ r ඒ නිසා 10 ඍණ 4 ක්‍රමාරෝපිත 4 10 ඍණ 4 කියන්නේ ක්‍රමාරෝපිත 6 මට මෙතන ක්‍රමාරෝපිත 6 සුළු කිරීමේ පහසුව තකා මම මේ ක්‍රමාරෝපිත 10 මෙන්න මේ විදිහට ලියා ගන්නවා 10 සිට 7 දක්වා සංඛ්‍යා ලියලා ඉතිරි සංඛ්‍යා
දිග හරින්න නැතුව හකුලවල මෙන්න මේ විදිහටම තියාගන්නවා ක්‍රමාරෝපිත 6 විදිහටම. එවිට අපිට පුළුවන් මේ ක්‍රමාරෝපිත 6ත් එක්ක පහළ ක්‍රමාරෝපිත 6 සුළු කරන්න කපන්න පුළුවන් අපිට හරය සහ ලවය. මේ ක්‍රමාරෝපිත 6 කියන්නේ ඇත්තටම මෙතන 6 සිට 1 දක්වා පූර්ණ සංඛ්‍යාවල ගුණිතය. ක්‍රමාරෝපිත 10 කියන්නේ ඔබ දන්නවා 10 සිට 1 දක්වා පූර්ණ සංඛ්‍යාවල ගුණිතය. එහෙනම් මෙතන මේ වගේ ගැටලුවකදී ඔබට සුළු කිරීමේ පහසුවට මේ 6ත් එක්ක මෙතන සුළු කරන්න පුළුවන් නිසා ඔක්කොම දිග අරින්නේ නැතුව මේ කොටසට මේ කොටස දක්වා පමණක් දිග ඇරලා ඉතිරි කොටස කැපිය හැකි විදිහට තියාගන්න පුළුවන්. දැන් මේකට මේක ඉවත් කරන්න. එතකොට පහළ ඉතුරු වෙන ක්‍රමාරෝපිත 4 විතරයි. ක්‍රමාරෝපිත 4 දිග ඇරියාම අපිට ලියන්න පුළුවන් 4 සිට 1 දක්වා පූර්ණ සංඛ්‍යාවල ගුණිතය. ඉහළින් ඉතුරු වෙනවා 10 සිට 7 දක්වා ගුණිතය. මෙතන උඩ යට පොදු සංඛ්‍යා වලින් බෙදලා ගුණ කළාම ඔබට පිළිතුරු ලැබෙනවා 210. ඒ කියන්නේ පුද්ගලයන් 10 දෙනෙක් ඉන්නවා නම් ඒකෙන් 4 දෙනා ගානේ තෝරන්න පුළුවන්. 4 දෙනෙක් තෝරන්න පුළුවන් වෙනස් ආකාර ගණන 210ක්. දෙවන ගැටලුව ප්‍රශ්න පත්‍රයක් ප්‍රශ්න 10කින් සමන්විතයි. විභාග අපේක්ෂකයෙක් ඕනෑම ප්‍රශ්න 7කට පිළිතුරු දිය හැකි වෙනස් ආකාර ගණන කීයද? මුල් ප්‍රශ්න 3 ඇතුළු ප්‍රශ්න 7කට පිළිතුරු දිය හැකි වෙනස් ආකාර ගණන කීයද? ප්‍රශ්න පත්‍රයක ප්‍රශ්න 10ක් තියෙනවලු. ප්‍රශ්න 7කට පිළිතුරු සපයන්න පුළුවන් ආකාරය. කියන්නේ අපිට 10කින් 7ක් තේරිය හැකි වෙනස් ආකාර ගණන තමයි මේ අහන්නේ. 10කින් 7ක් තේරිය හැකි ආකාර ගණන තමයි මෙතන අහන්නේ. එහෙනම් අපිට n වෙනුවට ආදේශ කරන්න පුළුවන් 10, r වෙනුවට ආදේශ කරන්න පුළුවන් 7. අපි බලමු පළවෙනි කොටසට පිළිතුර. 10 10 ක්‍රමාරෝපිත 10. මෙතන r වෙනුවට 7 ආදේශ කරාම ක්‍රමාරෝපිත 7 10 ඍණ 7. ක්‍රමාරෝපිත 7 ගුණ කිරීම 10 ඍණ 7 කියන්නේ ක්‍රමාරෝපිත 3. මෙතන මේ ක්‍රමාරෝපිත 7 කපන්න පුළුවන් වෙන විදිහට මම 7න් නවත්තනවා. ඉතිරි කොටස හකුලවල තියාගන්නවා. 10 9 8 ගුණ කිරීම ක්‍රමාරෝපිත 7 විදිහට. මේ 7ත් එක්ක මේ 7 ඉවත් කරන්න පුළුවන්. එවිට ඉතුරු වෙන්නේ ඉහළ 10 ගුණ කිරීම 9 ගුණ කිරීම 8 පමණයි. පහළ ඉතුරු වෙනවා 3 ගුණ කිරීම 2 ගුණ කිරීම 1. මොකද මේ 7ත් එක්ක මේ 7 ඉවත් වුණා. ක්‍රමාරෝපිත 7ත් එක්ක ක්‍රමාරෝපිත 7 ඉවත් වුණා. දැන් මෙතන ඉතිරි ටික පොදු සංඛ්‍යා වලින් බෙදුවාම සුළු කළාම අපිට ලැබෙනවා පිළිතුර 120ක්. ඒ කියන්නේ ප්‍රශ්න 10කින් සමන්විත ප්‍රශ්න පත්‍රයක ප්‍රශ්න 7ක් තෝරන්න පුළුවන් වෙනස් ආකාර තියෙනවා 120ක්. ඊළඟ කොටස මුල් ප්‍රශ්න 3 ඇතුළුව ප්‍රශ්න 7කට පිළිතුරු දිය හැකි වෙනස් ආකාර ගණන කීයද? මුල් ප්‍රශ්න 3 ඇතුළු. ඒ කියන්නේ අනිවාර්යෙන්ම අපි පළවෙනි ප්‍රශ්න 3 කරන්නම ඕනේ. ඒක තෝරන්න බෑ, ඒක ඉවත් කරන්නත් බෑ. ඒ කියන්නේ පළවෙනි ප්‍රශ්න 3 අනිවාර්යෙන්ම කරන්න ඕන නම් ප්‍රශ්න 10 ප්‍රශ්න පත්‍රයෙන් තව ඉතුරු වෙන්නේ ප්‍රශ්න 7යි. ප්‍රශ්න 7යි ඉතුරු වෙන්නේ. දැන් අපි ඔක්කොම කරන්න ඕන ප්‍රශ්න ගානත් 7යි. පළවෙනි 3 අනිවාර්ය නම් එහෙනම් අපිට තව ඉතිරි වෙන 4 ඉතිරි 4 තෝරන්න වෙන්නේ අර ඉතුරු වෙලා තියෙන 4 වෙනි ප්‍රශ්නයේ සිට 10 වෙනි ප්‍රශ්නය දක්වා තියෙන ප්‍රශ්න 7න් තමයි. ඒ කියන්නේ ප්‍රශ්න 7කින් තමයි ඉතුරු වෙන ප්‍රශ්න 4 තෝරගන්න තියෙන්නේ. එහෙනම් 7කින් 4ක් තෝරනවා කියන්නේ 7C4. කියන්නේ 7යි, R කියන්නේ 4යි. 7C4 ක්‍රමාරෝපිත 7 R කියන්නේ ක්‍රමාරෝපිත 4 4 ඍණ 4 ක්‍රමාරෝපිත 4 ඍණ 4. සුළු කරමු. ක්‍රමාරෝපිත 4 4 ඍණ 4 කියන්නේ ක්‍රමාරෝපිත 3
දැන් අපි අර මං කලින් පැහැදිලි කළා වගේ මේ ක්‍රමාරෝපිත 4 කපා ගන්න පුළුවන් වෙන විදියට 4 දක්වා පමණක් ලියලා මේ කොටස හකුලවල තියා ගන්නවා. මේකත් එක්ක එහෙමම කපන්න පුළුවන් වෙන්න. මේ ක්‍රමාරෝපිත 4ට මේ ක්‍රමාරෝපිත 4 ඉවත් කරන්න පුළුවන්. ක්‍රමාරෝපිත 3 විතරක් පල්ලෙහා ඉතුරු වෙනවා. ඒ කියන්නේ 3 සිට 1 දක්වා පූර්ණ සංඛ්‍යාවල ගුණිතය උඩින් ඉතුරු වෙන්නේ 7 6 5 විතරයි. දැන් මේකේ සාමාන්‍ය භාග සංඛ්‍යාවක් වගේ කැපුවොත් මෙතන සුළු කළාම අපට අවසාන පිළිතුර ලැබෙනවා 35යි කියලා. ඒ කියන්නේ පළවෙනි ප්‍රශ්න තුන අනිවාර්ය නම් තව ඉතුරු වෙලා තියෙන ප්‍රශ්න 7න් තව 4ක් විතරක් ගත්තොත් අපිට ප්‍රශ්න 7කට පිළිතුරු සපයන්න පුළුවන් වෙන්නේ. එහෙනම් ඉතුරු ප්‍රශ්න 4 තෝරගන්න පුළුවන් ආකාරය 7කින් 4ක් තෝරගන්න පුළුවන් ආකාරය වෙන්නේ 35යි. ආකාර තියෙන්නේ වෙනස් ආකාර තියෙන්නේ 35යි. ඊළඟ ගැටලුව මහත්වරු 8 දෙනෙක්ද නෝනාවරු 4 දෙනෙක්ද අතරින් 5 දෙනෙකුගෙන් යුත් කාරක සභාවක් කාරක මණ්ඩලයක් සෑදිය යුතුව තිබේ. විශේෂත්වයක් නොමැතිව කමිටු පත් කළ හැකි ආකාර ගණන කීයද? මහත්වරු පමණක් සිටින කමිටු පත් කළ හැකි ආකාර ගණන කීයද? අඩු වශයෙන් එක් නෝනා කෙනෙකු හෝ සිටින පරිදි සෑදිය හැකි කමිටු ගණන කීයද? අපි මේකේ පළවෙනි කොටස බලමු. දැන් මෙතන ඉන්නවා මහත්වරු 8 දෙනෙක් සහ නෝනාවරු 4 දෙනෙක්. මුළු ගණන එතකොට 8යි 4යි 12යි. පුද්ගලයෝ ඉන්නවා 12 දෙනෙක්. ඒ 12 දෙනාගෙන් 5 දෙනෙක්ගෙන් යුත් කාරක සභාවක් තමයි කාරක මණ්ඩලයක් තමයි පිහිටවන්න අවශ්‍ය. විශේෂත්වයක් නොමැතිව කමිටුපත් කළ හැකි ආකාර ගණන කියන්නේ මහත්වරුද නෝනාවරුද කවුද ඉන්නේ කියලා ප්‍රශ්නයක් නැහැ. ඉන්න ගානත් ප්‍රශ්නයක් නැහැ. කොහොම හරි 5 දෙනෙක් ඉන්නයි ඕනේ. 5 දෙනෙක් විතරක් ඉන්න ආකාරයට කමිටුපත් කරන්න පුළුවන් ආකාර ගණන කීයද කියලා අහනවා. එතකොට අපිට මේ එහෙම ස්ත්‍රී පුරුෂ ભેදයක් නැති නිසා මෙතන පොදුවේ සලකන්න පුළුවන් පුද්ගලයෝ ගාන 8යි 4යි 12යි කියලා. තෝරන්නේ 5යි. එහෙනම් 12කින් 5ක් තේරිය හැකි ආකාර ගණන කියන්නේ 12c5. මෙන්න මේ විදිහට පිළිතුර එනවා. 12c5 කියන්නේ ක්‍රමාරෝපිත 12 බෙදීම ක්‍රමාරෝපිත 5 r කියන්නේ 5යි 12 ඍණ 5 12 ඍණ 5 කියන්නේ 7යි ක්‍රමාරෝපිත 7 කපා ගන්න පුළුවන් වෙන විදිහට 7 දක්වා විතරක් ලියලා ක්‍රමාරෝපිත 7න් පසු කොටස හකුලවල ලියන්න මේ විදිහට ක්‍රමාරෝපිත 7ත් එක්ක මේ ක්‍රමාරෝපිත 7 කපන්න පුළුවන්. මෙතන පල්ලෙහා ක්‍රමාරෝපිත 5 ඉතුරු වෙන නිසා 5 සිට 1 දක්වා පූර්ණ සංඛ්‍යා දිගහැරලා ඊළඟ පියවරේ ලියා ගන්න. මෙතන මේ දක්වා කොටස ඉතුරු වෙනවා. පල්ලෙහා මේ ක්‍රමාරෝපිත 7ත් එක්ක මෙතන කැපිලා ගිය නිසා මේ ටික උඩයට බෙදෙන පොදුවේ බෙදෙන සංඛ්‍යා වලින් කපන්න මේ 5ත් එක්ක 10 කැපුවාම මෙතන 2යි මෙතන ඒ දෙකත් එක්ක මේ දෙකේ ඉලක්කම කපන්න පුළුවන්. ඒ විදිහට සුළු කරගන්න. සුළු කළාම පිළිතුර 792ක් ලැබෙනවා. ඒ කියන්නේ විශේෂත්වයක් නොමැත ස්ත්‍රී පුරුෂ නොමැතිව ස්ත්‍රී පුරුෂ ભેදයක් නොමැතිව කමිටුපත් කරන්න පුළුවන් ආකාර ගණන 792යි. දෙවෙනි කොටස මහත්වරු පමණක් සිටින කමිටු පත් කළ හැකි ආකාර ගණන කීයද? මහත්වරු පමණක් සිටින කමිටු කියන්නේ මහත්වරුන්ගෙන් විතරයි අපිට තෝරන්න පුළුවන්. තේරීම කරන්න පුළුවන්. එහෙනම් මහත්වරු කී දෙනෙක් ඉන්නවද මෙතන? මහත්වරු 8 දෙනා. එහෙනම් 8 දෙනෙක්ගෙන් තමයි අපිට මේ අවශ්‍ය 5 දෙනා තෝරන්න වෙන්නේ. 8 දෙනෙක්ගෙන් 5ක් තෝරනවා කියන්නේ 8c5. NCR කියන්නේ 8c5. සූත්‍රයට ආදේශ කරලා සුළු කරාම මෙන්න මේ විදිහට පිළිතුර ලැබෙනවා. 8c5 ක්‍රමාරෝපිත 8 බෙදීම ක්‍රමාරෝපිත 5 8 ඍණ 5 ක්‍රමාරෝපිතය 8 ඍණ 5 ක්‍රමාරෝපිතය කියන්නේ ක්‍රමාරෝපිත 3. දැන් අපි මෙතන මේ ක්‍රමාරෝපිත 8 5 දක්වා කොටස විතරක් ලියලා 8 ගුණ කිරීම 7 ගුණ කිරීම 6 ගුණ කිරීම ක්‍රමාරෝපිත 5 කියලා මෙතනින් නවත්වනවා. මොකද මේකත් එක කපන්න ඕන නිසා. 8 ගුණ කිරීම 7 ගුණ කිරීම 6 විතරක් උඩින් ඉතුරු වෙනවා. පල්ලෙහා ක්‍රමාරෝපිත 3 කියන්නේ 3 සිට 1 දක්වා පූර්ණ සංඛ්‍යාවල ගුණිතය. දැන් මෙතන ඔබට සුළු කිරීමෙන් අවසාන පිළිතුර ලබා ගන්න පුළුවන්
56ක් කියලා. ඒ කියන්නේ මහත්වරු පමණක් සිටින. ඒ කියන්නේ නෝනාවරු නැති කමිටු මහත්වරුම පමණක් සිටින කමිටු පත් කරන්න පුළුවන් වෙනස් ආකාර තියෙනවා 56ක්. අන්තිම කොටසේ අහනවා අඩු වශයෙන් එක් නෝනා කෙනෙකු හෝ සිටින පරිදි සෑදිය හැකි කමිටු ගණන කීයද? අඩු වශයෙන් එක් නෝනා කෙනෙකු හෝ සිටින පරිදි සෑදිය හැකි කමිටු ගණන කියන්නේ නෝනලා එක්කෙනෙක් ඉන්නවා වෙන්න පුළුවන්, දෙන්නෙක් ඉන්නවා වෙන්න පුළුවන්, තුන් දෙනෙක් වෙන්න පුළුවන්, හතරක් හෝ පස් දෙනාම නෝනලා වෙන්නත් පුළුවන්. අඩු වශයෙන් එක්කෙනෙක් කියන්නේ එක්කෙනෙක් හරි ඉන්න ඕනේ කියන එක. එහෙනම් අපිට මේ පිළිතුරු ගන්න නම් එක්කෙනෙක්වත් නැති නෝනලා එක්කෙනෙක්වත් නැති කමිටු ගාන මුළු කමිටු ගානෙන් අඩු කළා නම් හරි. නෝනලා එක්කෙනෙක්වත් නැති කමිටු ගාන කියන්නේ මහත්වරු පමණක් ඉන්න කමිටු ගාන. අපි කලින් කොටසේ හෙව්වා මහත්වරු පමණක් සිටින කමිටු ගණන කීයද කියලා. මහත්වරු පමණක් සිටින කාරක මණ්ඩල ගණන 56යි. මුළු කාරක මණ්ඩල ගණන 792යි. එහෙනම් මහත්වරු පමණක් සිටින ගණන අඩු කළාම අපිට ලැබෙනවා 792 ඍණ 56 736ක්. එහෙනම් එක නෝන කෙනෙක් හරි ඉන්න කමිටු ගණන වෙන්නේ 736යි. හතරවෙනි ගැටලුව මම ඔබට සංයෝජන ඇසුරෙන් මේ සූත්‍රය ඇසුරෙන් හදන්න ඉතිරි කරනවා. මම මේ වීඩියෝ එකේදී සාකච්ඡා කරන්නේ නැහැ. මෙම පිළිතුර සහ ඒක සාදන්න පුළුවන් තවත් කෙටි ක්‍රමයක් ඊළඟ වීඩියෝ එකේදී මම කතා කරන ඔබ උත්සාහ කරලා ඔබට පුළුවන් මෙහි පිළිතුර සංයෝජන ඇසුරෙන් හිතලා කමෙන්ට් එකක් විදිහට මේ වීඩියෝ එකට පල්ලෙහෙන් යොදන්න. ඔබ තවමත් Maths and More YouTube නාලිකාව subscribe කරලා නැත්නම් subscribe කරලා ඉදිරි වීඩියෝ සමග රැඳී සිටින්න. ඊළඟ වීඩියෝ වලදී අපි සංකරණ හා සංයෝජන පාඩම් මාලාවේ ඉතිරි ටික සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා.